නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තොටෙහම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තොටෙහම්පි සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තොටෙහම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතෙහම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතෙහම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතෙහම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපිච්චකෝ චිත්තාලංකාරං චිත්ත පරික්කාරං තිදානං දේති සෝතං දානං දත්වා කායස්ස බේදා පරම්මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උප්පජ්ජති සෝතං කම්මං කේපෙත්වා තං ඉද්ධින් තං යසං තං ආදිපතේයං අනාගාමී හෝති අනාගන්තා ඉත්තත්තං ශ්‍රද්ධාවන්ත පින්වතුනි සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතවිත කරුණාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් සජීව දේශනාවක් ලෙසින් මේ දේශනාව ධර්ම දානයක් ලෙස බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ අඟුලාන දුම්රියපොළ පාරේ දෙවන පටුමගේ පදිංචි පින්වත් අර්ජුන කමලනාත් මහත්මාණන් අමීෂා කාවින්දි මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින්. පින්වත්නි, වේලාව ඊටාම සීමිත නිසා සීමිත වේලාව දේශනාවට අපි එකතු කරගමු. සියලු පුණ්‍යානුමෝදනාවන් දේශනාව අවසානයේදී සිද්ධ කරමු. දායකත්වයේ දරන ඔබට එමෙන්ම ලොව පුරා බණ අහන හැමට උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වීම පිණිසම මේ ධර්ම ශ්‍රවණය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත්නි කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අපි කාගේ ජීවිතවල ප්‍රායෝගික ජීවිතයේ හරීම පුරුදු කළ යුතු අගනා ධර්ම කොටාශයක් ඇතුළත් සූත්‍ර දේශනාවක් මාතෘකා කළේ. මේ සූත්‍රය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායටයි අයිති වෙලා තියෙන්නේ.
අංගුත්තර කියන වචනේ හැදෙන්නේ අංක උත්තර කියන එකයි. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව ඉහළ යන දේශනා තමයි පින්වත්නි අංගුත්තර නිකායේ තියෙන්නේ. බුද්ධ වචනය ආකාර කීපයකට බෙදලා තියෙනවා. එකක් රස වශයෙන් ඒක විදං. රස විදිහට බලපුවාම මුළු 84000ක් බුද්ධ වචනයම පින්වත්නි එක රසයයි. මහා මුහුදේ කොතනින් වතුර බින්දුවක් අරන් දිවේ ගාලා බැලුවත් එක රසයිනේ. ලවණ රස. අන්න ඒ වගේ බුද්ධ වචනය කොතනින් බැලුවත් ඒ හැම වචනයකම විමුක්ති රසය එහෙමත් නැත්නම් නිවන් රස තමයි පින්වත්නි තියෙන්නේ. නිවන් රසය. ඒකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවනෙන් මෙහා පැත්තේ සුචරිතවත් සමාජයකට බණ කියලා නැහැ කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් දේශනා බලපුවාම උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ඒ මොහොතේම ඒ ආත්ම භාවයේම උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ හැකි තරමට වාසනා ගුණ පූර්ණය කරපු සත්වයෝ. නිවනට පමුණුවාලීම උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ. දෙක අන්නේ පිරිස නිවන අරමුණු කරගත්තු සුචරිතවත් ප්‍රතිපත්තියක පිහිටන එක දෙවෙනි එක. පළවෙනි එක නිවනට පමුණුවාලීම ඒ සඳහා උපනිශ්‍ර සම්පත් බහුල වෙන්න ඕනේ. අනෙක් පිරිස නිවන අරමුණු කරගත්තු ප්‍රතිපත්තියක පිහිටන්න සුචරිතවත් ප්‍රතිපදාවක පිහිටන්න බුදුහාමුදුරුවෝ අපිට අනුග්‍රහ කරලා තියෙනවා අවවාද කරලා තියෙනවා. මේ දෙකින් එකකට හෝ එන්නේ නැත්නම් ශ්‍රාවකෙක් ඔහු බුද්ධ ශ්‍රාවකයෙක් කියන එකේ තේරුමක් නැහැ. එක්ක මේ ආත්ම භාවයේ මේක කෙලවර කරගන්න ඕනේ. ඒක බැරි නම් ඒකට තමයි වීරිය කරන්න ඕන පින්වත්නි. දැන් කාටවත් ඕන නැහැනේ හැදිච්ච ලෙඩ මාසයක් තියාගන්න. නේද? ඌ පුළුවන් තරම් ඉක්මනට බලන්න ඕනේ. ඉඩම් කඩම් උකස් තියලා හරි කමන්නේ පින්වත්නි. හැදිච්ච ලෙඩක් අදම ඉවර වෙනවා නම් අපි ඒ වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් කරනවා. ඒ නිසා එක්ක මේ ආත්ම භාවයේම මම ශාසනය පිහිට කරගන්නවා කියලා අධිකතර වීරයකින් ප්‍රතිපත්තිය පුරන්න ඕන. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ නිවනක් කියලා එකක් දෙසුවේ නැති ගානට පින්වතුනි අපි අයාලේ යනවා නම් ඒ බුද්ධ ශ්‍රාවකකම පින්වත්නි ඇති තේරුමක් නැහැ. එතකොට මේ ප්‍රතිපත්ති දෙකකින් සැබවින්ම අපි වීරිය කරන්න ඕන උතුම් අරහත් ඵල සාධනයේ පිණිසයි. මේක කරන්න බැරි නෑ පින්වත්නි. කරන්න බැරි නෑ. මේක කරන්න පුළුවන්. බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑනේ. නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි නුඹලට බැරි නම් මම මේක දේශනා කරන්නේ නෑ. කරන්න පුළුවන් දෙයක් මේ. අමතක කරන්න එපා. රජවරුත් රහත් වුණා. නේද? සියලු රාජ්‍ය සම්පත් දරාගෙනනේ සුද්ධෝදන රජුරෝ රහත් උනේ. සන්තති මහ ඇමතියා සර්වාභරණෙන් සැලසිලා අමාත්‍ය දුරේ ඉන්න ගමන් තමයි රහත් උනේ. ඔය ආසීතින් කසල කද තියාගෙන ඉඳපු අයත් රහත් වුණා. ඒ නිසා මතක තියාගන්න මේ නිවන අසවලුන්ටයි කියලා බෙදීමක් නැහැ. ශ්‍රාවකයා පූර්ණේ කළ යුත්ත පූර්ණේ කරලා තියෙනවා නම් නිවන ඒ ශ්‍රාවකයාටයි. එතකොට බුදුරජාණන් වහන්සේ රජවරුන්ටත් බණ කියලා තියෙනවා. හැබැයි ඒ බණ පදයක් නිවන අරමුණු කරගෙන තමයි අවසන් කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ ප්‍රතිපදාවට අතිශයින්ම උපයෝගී වන නිවන අරමුණු කරගත්තු දේශනාවක් තමයි සිද්ධ කළේ. හැබැයි ඒ ප්‍රතිපදාව අපි වහා පින්වත්නි පූර්ණත්වයට පත් කරගන්න වෙහෙස වෙනවා නම් හොඳයි. ඒක ලාභයි. ඉතින් අද ඔබට දේශනා කරන සූත්‍රය දැන් ත්‍රිපිටකය අපි කිව්වා රස වශයෙන් නිවන් රසයෙන් යුක්තයි.
ධර්ම විනය වශයෙන් දෙආකාරයකට බෙදනවා. පිටක විදිහට විනය සූත්‍ර අභිධම්ම කියලා 3 ආකාරයකට බෙදෙනවා. නිකාය වශයෙන් දීඝ නිකාය ආදී විදිහට 5කට බෙදෙනවා. මේ විදිහට නොඑක් බෙදීම් තියෙනවා. අංගුත්තර නිකායේ දහම් කරුණු 1ක පටන් දහම් කරුණු 11ක් දක්වා දෙසූ දේශනා වෙන්ව සඳහන් කරලා තියෙනවා. එයින් මේ දේශනාව සත්තක නිපාතයටයි අයිති වෙන්නේ. ඒ කියන්නේ දහම් කරුණු 7ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටසට. ඒ සත්තක නිපාතයේ ඇතුළේ තව වර්ග කිරීම තියෙනවා පින්වත්නි. එහි තියෙනවා එක වර්ගයක් මහා යඤ්ඤ වර්ගය කියලා. ඒ මහා යඤ්ඤ වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම දාන මහඵල කියන සූත්‍ර දේශනාව. අපි කවුරුත් දන් දෙනවා. කවුරුත් දන් දෙනවා. ඒ දන් දීම කියලා කියන්නේ වරදව ගන්න එපා. ස්වාමින් වහන්සේලාට දෙන දානයම පමණක් නෙමෙයි. යටත් පිරිසෙන් තමන් කෑම කාලා ඉඳුල් ටික වීසිකලොත් කුරා කුහුඹුවෙකුට හරි ආහාර වේවා කියලා ඒකත් දානයක්. ඒකත් දානයක්. ආනිසංස අඩු වැඩි වෙන එක වෙනමම කාරණයක්. ඒක දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බ්‍රාහ්මණෙක් ආවා. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා අහනවා හරි ලස්සන කතාවක්. බුදුහාමුදුරුවනේ ලෝකේ සමාජයේ ඔබ වහන්සේ ගැන මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද කතාව? ඔබ වහන්සේ දේශනා කරනවලු ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට දුන්නොත්මයි වින් සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මේ බ්‍රාහ්මණයා ඒක කියලා කිව්වා මේ බුදුහාමුදුරනේ අපි නිර්පරාදී චෝදනා කරන්න කැමති නැහැ කිව්වා. හරි වටින ගුණයක් නේ ඒක. අපි නිර්පරාදී චෝදනා කරන්න කැමති නැහැ. ඔබ වහන්සේම දේශනා කරන්න. ඇත්තටම ඔබ වහන්සේ එහෙම එකක් දේශනා කළාද නැත්නම් මේ රටේ ලෝකෙ මිනිස්සු කටට එනවට කියනවද කියලා ඇහුවා. එහෙම ඒවත් තියෙනවානේ. දැන් මේ හාමුදුරුවෝ වෙච්ච අපි බැනුම් අහන්නේ කරපුවාටම නෙමෙයිනේ. ඒ කවදත් ඇති එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යම්කිසි කෙනෙක් ගවරවලක ඉන්න පණුවන්ට, ගවරවල කියන්නේ ගවගාලක ගොම ආදිය ඉවත දාන වලක් තියෙනවනේ. ඒ වලේ හැදෙන පණුවන්ට කාලා ඉතුරු ටික ආහාර වේවා කියලා දැම්මොත් බ්‍රාහ්මණය ඒිනුත් ආනිසංස තියෙනවා කියලායි මම දේශනා කරන්නේ. ඒක කොච්චරද කියන එක නෙමෙයි කාරණේ. නමුත් ඒකේ ආනිසංසයක් තියෙනවා. ඒකේ ආනිසංසයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තෙරුවන් සරණ ගියපු උපාසකයෙක්ගේ විශේෂයක් තියෙනවා කියලා. මොකද්ද විශේෂය? මේවා හරි පරිස්සමින් තේරුම් ගන්න ඕන. තෙරුවන් සරණ ගියපු කෙනෙක් නම් ඔබේ විශේෂයක් තියෙන්න ඕන. ඒ විශේෂත්වය තමයි හරියට තිසරණේ පිහිටපු කෙනෙක් බුද්ධ ශාසනයෙන් පිට පළමු භාගෙ දෙන්නේ. පැහැදිලි නේද? හරියට තිසරණේ පිහිටපු කෙනෙක් බුද්ධ ශාසනයෙන් පිට පළමු භාගෙ දෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවක තියෙන හාමුදුරුවන්ට ඉතින් ලැබෙනවනේ. ඒ හින්දා අපි දුගියන්ට දෙමු කියලා. හාමුදුරුවන්ට ලැබෙන එක දායකයාට අදාළ කරුණක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ පින. උන්වහන්සේට ලැබෙන නොලැබෙන ප්‍රමාණය නෙමෙයි හේතු වෙන්නේ දායක ඔබේ කුසලයේ අඩු වැඩි වෙන්න. ඒක උපමාවකින් කිව්වොත් මෙහෙම. දැන් ඔබට කලගෙඩි 3ක් ඉස්සරහින් තියලා කියනවා ලිඳෙන් වතුර ගෙනල්ලා පුරවන්න කියලා. හරි. එක කලගෙඩියක් හිල් වෙලා. එක කලගෙඩියක් හරිය අපිරිසිදුයි. අනික් කලගෙඩිය අතිශය පිරිසිදු හොඳ කලගෙඩියක්. අපි කියමු දැන් වහින වැස්සක් කියලා. කොච්චර වෙලාවක් වහිද කියන්න බෑ. ඒ වහින වැස්සෙන් ඉක්මනට කලෙ පුරවන්න කියනවා. ඔබ මුලින්ම පුරවන්නේ මොන කලෙද? මුලින්ම පුරවන්නේ හොඳම කලෙ. හොඳම කලේ පුරවලා ඉවර වෙනකොටත් වහිනවා නම් ඊළඟට මොකද කරන්නේ? හිලක් නැති අපිරිසිදු කලයට පුරවනවා. ඉතින් වාජනයක් හරි හොදා ගන්න පුළුවන් නේ? අන්න ඒ වගේ තමයි පින්වත්නි
හරියට තිසරණේ පිහිටපු කෙනා බුද්ධ ශාසනයෙන් බැහැර පින්නතුනේ කිසි තැනක පින්වත්නි පළමු භාගයේ දෙන්න තැනක් හොයන්නේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් ඉතින් අනික් අයටත් දෙනවා. ඒත් ඉතින් කමන්නේ. ඉතින් මේ කියන්නේ හැලු කරන්න කියන එක නෙමෙයි. නමුත් හරියට තිසරණේ පිහිටපු කෙනා බුද්ධ ශාසනයෙන් තොර තැනක් හොයන්නේ. හොඳම බීජ වපුරන්න ඕන හොඳම කුඹුරේ. හොඳම බීජ හොඳම කුඹුරේ වැපිරුවාට පස්සේ ඉතුරු තියනවා නම් අස්වැන්න අඩු කුඹුරක ඉතින් හිටවනවා කමන්නේ. ඉතින් ගවයෙක් හරි කයිනේ. අන්න ඒ වගේ. මේ කියන එක ඔබට තේරෙනව ඇතිනේ. යටත් පිරිසෙන් උපමා මාත්‍රය හරි ඔය ඇත්තන්ට වැටහෙන්නයි මේ විදිහට කියන්නේ. එතකොට දන් දීමේ ආනිසංස අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් කවදත් පින්වත්නි සම්බුද්ධ ශාසනයක් තුල දෙන එකේ අග්‍ර ආනිසංසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක්තරා කාලයක වැඩ හිටියා චම්පා කියන නුවර. ගග්ගරා කියලා පොකුණක් තිබුණා. මේ පොකුණ ආසන්නයේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඔය ආසන්නෙම වැඩ හිටියා මේ ශාසනයේ සේනාධිපති වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ගෞතම බුද්ධ ශාසනයේ සෙන්පතියා. දවසක් එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කිව්වනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ හරියන්නේ ඕකට නෙවෙයි කිව්වා. ඔබ වහන්සේ හරියන්නේ රජකම් කරන්න කිව්වා. බුදුහාඳුරන්ගේ දේහ විලාස බලලා කිව්වේ. රාජ පවුලකින් නික්මුනේ. එතකොට පින්වත්නි උන්වහන්සේ රජ මැදුරු වලින් නික්මිලා වෘක්ෂ මූලයට එනකොට උන්වහන්සේ සරණ ගියපු උන්වහන්සේ ලැබූ නිවනම ප්‍රාර්ථනා කරන අදාපේ වෙනස තමයි අපි වෘක්ෂ මූලේ ඉඳලා යනවා රජ මැදුරු හොයාගෙන. මේ පාරවල් දෙකේ කොතන නිවන තියනවද කොයි ගමනේ නිවන තියනවද කියන එක පින්වත්නි අපි දැන් තීරණය කරගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි එහෙම දැන් අර බ්‍රාහ්මණයෙක් වෙන ඔබ වහන්සේ හරියන්නේ රජකම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ මොකද්ද වදාලේ? බුදුහාමුදුරුවෝ වදාලේ නෑ අනේ ඔය රජකම් වැඩක් නෑ. එහෙම දේශනා කළේ නෑ. මමත් රජෙක් තමයි කිව්වා. මමත් රජෙක් තමයි කිව්වා. දැන් එතකොට එතනම උත්තරේ තියෙනවනේ. ඇහුවා රජෙක් ඔබ වහන්සේ රජෙක් නම් රජෙකුට ඉන්න බෑ සෙන්පතියෙක්. කෝ සෙන්පතියා කියලා ඇහුවා. උන්වහන්සේ එසැනින්ම දකුණු අත දිගු කරලා කිව්වා මේ ඉන්නේ සෙන්පතියා කියලා. කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සෙන්පතියෙක් වගේ පින්වත්නි හරියට පාවිච්චි කළේ. ඒ කියන්නේ අනික් උන්වහන්සේලා වැරදිවට පාවිච්චි කරා කියන එක නෙමෙයි. නමුත් උන්වහන්සේලා යුද පිටියේ ඉදිරියට ගිහිලා කෙලෙස් සතුරන් නසන යුද්ධෙදි මේ ධර්මයේ පුදුම විදිහට උපයෝගී කරගත්තා. දැන් සාරිපුත්තයන් වහන්සේත් මේ ගග්ගරා පොකුණු තෙරිය වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දවසක් උදෑසන දානේ වළඳලා පින්වත්නි උන්වහන්සේ එක් වේලයි වැළඳුවේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට භික්ෂුන් වහන්සේලාටත් අවවාද කළා මහණෙනි පුළුවන් නම් එක වේලක් වළඳන්න හරි සුවයි. මම විඳින සුවය ඔබ වහන්සේලා විඳින්න කියලා. සැබවින්ම සුවයි. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ උදෑසන දානේ වළඳලා දහවල් කාලය පින්වත්නි මහ වනයේට වැඩම කළා දහවල් විවේකීව ගත කරන්න. ඔය අතරේ චම්පානුවර ඉන්න උපාසකයෝ ටිකක් සාරිපුත්ත හාමුදුරුවෝ හමු වෙන්න ආවා. ඇවිල්ලා ඇහුවා සාරිපුත්තයන් වහන්සේ හුඟ කාලෙකින් අපිට බුදුහාමුදුරුවෝ දැකලා බණක් අහන්න බැරි වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ දාලා එහෙනම් පොයි දවසේ ඉන්න අපි යන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. හොඳයි කියලා පොයි දවසේ උපාසකවරු ටික ආවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපාසකවරු වෙනුවෙන් අහන්න තියෙන ප්‍රශ්නේ සාරිපුත්ත හඳුර ඇහුවා. දැන් උපාසකයන්ටනේ බුදුහාරන්ගෙන් බණ කතාවක් අහන්න ඕන. ඒ නිසා උපාසකවරුන්ට වැදගත් වෙන කාරණයක් සාරිපුත්ත හාමුදුරුවෝ උපාසකවරු වෙනුවෙන් ඇහුවා. මොකක්ද ඇහුවේ? ලෝකේ තියෙනවා දන් දීම කියලා එකක්. දන් දෙන එක හරි අමාරුයි පින්නත් නේ. දානංච යුද්ධංච සමානමාහු කියවනේ. දන් දෙන එක
යුද්ධයක් කරනවා වගේ වැඩක්. නිකමට අහන්නම් මෙහෙම දෙයක්. ඔබ ගමනක් යනවා අතේ රුපියල් 50ක් තියාගෙන. ඔය රුපියල් 50 ගෙදර ඇවිල්ලා බලනකොට නැහැ. කොච්චර වෙලාවක් හොයයිද? පැයක් හොයයිද? නෑ, පැයක් හොයන්නේ නෑ. විනාඩි 20ක් හොයයිද? නෑ. ඒ අත බැලුවා මේ අත බැලුවා සාක්කුවේ බැලුවා නෑ. තීරණය කරනවා එහෙනම් කොහේ හරි වැටෙන්න ඇති. දැන් මෙලොවට වැඩක් වුණාද? නෑ. පරලොවට වැඩක් වුණාද? නෑ. හැබැයි ඉක්මනට හිත හැදුනාද නැද්ද? ඉක්මනට හිත හැදුනා. දැන් ඔය රුපියල් 50ම මෙලොවටත් වැඩක් වෙන්න පරලොවටත් වැඩක් වෙන්න යාචකයෙකුට දෙන්න හදනකොට කොහොමද? දැන් මේකෙන් මෙලොවටත් කුසලයක් තියෙනවා පරලොවටත් තියෙනවා. ඒ රුපියල් 50ම වැටිච්ච වෙලාවේ විනාඩියෙන් හිත හදාගත්තා. ඒ රුපියල් 50ම යාචකයෙකුට දෙන්න හදනකොට අපේ හිත කොහොමද? මම මේ කියන්නේ ඔබට ඔබේ වන වැදිච්ච හිත ගැන දැක ගන්න පොඩ්ඩක්. නේ? අපිට අවවාද කළානේ සචිත්ත පරියෝදපණං කියලා තමන්ගේ හිත দমনය කරගන්න කියලා. අපි ඕක කියන්නේ සියලු පව් නොකරන්න අවවාද කළා කුසල් රැස් කරන්න කිව්වා ඊළඟට සචිත්ත පරියෝදපණං සිත দমনය කරගන්න කිව්වා. සිත দমনය කරගන්න කිව්වට මදි. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත দমনය කරගන්න ඕනේ. ඇයි? අපි මෙච්චර කල් උත්සාහවන්ත උනේ අනුන්ගේ හිත අපිට යටත් කරගන්න. බුදුවරු අපිට කියන්නේ අනුන්ගේ හිත යටත් කරගන්න නෙමෙයි. තමන්ගේ හිත තමන්ට යටත් කරගන්න. ඔබ බලන්න 1000ක් පාලනය කරන පාලකයෙක් වෙන්න පුළුවන් ඔබට ඔබව පාලනය කරගන්න පුළුවන්ද කියලා. සමහර අය කියනවා මට ඕනම කෙනෙක්ගේ මූණ දකින්නකොට අඳුනා ගන්න පුළුවන් කියලා. කණ්ණාඩියෙන් ඔබව දකින්නකොට ඔබව අඳුනා ගන්න පුළුවන්ද බලන්නකෝ. අනුන්ට අඳුනා ගන්න අපිට වැඩ නැහැ නේ. මහා ලොකුවට කියන අනුන් ගැන තීරණ ගන්න අනුන්ගේ හිත් දකින්න පුළුවන් කියන අයට තමන්ගේ හිත් දකින්න බෑ. ඒ නිසා බුදුවරු අපිට අනුකම්පාවෙන් කියන්නේ තමන් දිහා බලා ගන්නකෝ. නේ මේක අනුන් හොයන ගමනක් නෙවෙයි මේක තමන් හොයන ගමනක්. පින්වත්නි අපිට අවවාද කරන්නේ බුදුහාමුදුරුවෝ වඩුවෙක් වගේ වෙන්න කියලා. වඩුවෙක් ලීයක් අරගෙන යතු ගන්නකොට ඒ යත්ත අරගෙන ටිකක් යතු ගාලා ඊළඟට මොකද කරන්නේ? ඒ යතු ගාපු ලී අරගෙන ඇහැකොනින් බලනවා. ඇහැකොනින් බලනකොට තේරෙනවා මෙතන හරියට යතු ගෑවිලා මෙතන ඇදයි. එතකොට මොකද කරන්නේ? ඇද තැන අරමුණු කරගෙන ආයතු ගන්නවා. ආයෙත් මොකද කරන්නේ? ආයෙත් ඇහැකොනින් බලනවා. ඔබටත් කියන්නේ එහෙම කරන්න කියලා. තමන් දිහා හොඳ සිහියෙන් බල ඔය ඇද කුද තැන් රැහැලා අයින් කරගන්න. නේ? හරි ලේසි වැඩක් නේ මේක. එතකොට බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අපිට දේශනා කරන්නේ තමන් දිහා හැරිලා බලන්න. දැන් අපිට හරි ලේසි ඕනම දෙයක් වැටුනම හිත හදාගන්න. හැබැයි දානය කියලා දෙනකොට පින්නොතන අපිට හිත හදාගන්න අමාරුයි. එක පැත්තකින් දෙමු කියනවා හිත අනෙක් පැත්තෙන් හිත කියනවා අනේ ওই මිනිසුන්ට දුන්නාම ওই මිනිස්සු මොනව කරනවද දන්නේ නැහැ. මේ හිත අනිත් පැත්තට අදිනවා. කුසල් සිතිවිලි එක පැත්තකින් යුද්ධයට එනවා අනෙක් පැත්තෙන් අකුසල සිතිවිලි ටික යුද්ධයකට එනවා. අකුසල් සිතිවිලිත් කුසල් සිතිවිලිත් අතර යුද්ධයක් හින්දා දානය යුද්ධයක් හා සමානයි කියලා දේශනා කළා. දිනන්නේ ඉතින් බලවත් වෙච්ච පැත්ත තමයි. අකුසල පැත්ත වෙන්නත් පුළුවන් කුසල් පැත්ත වෙන්නත් පුළුවන්. පිරිස අඩු වුණත් බලයෙන් වැඩි නම් හැබැයි ඒ පැත්ත දිනනවා. දැන් පින්වත්නි දානේ අමාරුයි. දැන් සාරිපුත්තයන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු දන් දෙනවා. බුදුහාමුදුරුවනේ ඒ දෙන දාන දෙන තරමට මහත්ඵල වෙන දානක් තියනවද මහත්ඵල නොවන දානක් තියනවද ඇහුවා. දැන් අපි හැම දානයකටම කියන්නේ ඉතින් මහත්ඵලයි මහානිසංසදායකයි කියලානේ. ඇත්තටම හිම නැහැ.
ඒ කියන්නේ හැම දානයක්ම දුන්න පළියට මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. දැන් වපුරන විදිහට කියන්න පුළුවන් මේ කුඹුරේ නම් අස්වැන්නේ ඒකාන්තයෙන් මහත්ඵලයි කියලා. ඒක කියන්න බෑ. ඒකට කාරණා ගොඩක් තියෙනවා. මොනවද? කුඹුර හොඳ වෙන්න ඕන, බීජ හොඳ වෙන්න ඕන. නිසි කලට අවශ්‍ය තෙල් බෙහෙත් පොහොර ගහනවා නම් ඒවා තියෙන්න ඕන. කලට වැහි වහින්න ඕන. ගොවියා දක්ෂයෙක් වෙන්නත් ඕන. ගොවිතැන් දන්නේ නැති කෙනෙක් නම් බීජ කොච්චර හොඳ වුණත් අස්වනු ලබන්න බෑ. ඒ නිසා වපුරන තරමට කියන්න බෑ අස්වැන්න හොඳ වේද කියලා. ඒ වගේ දන් දෙන තරමට දෙන පළියට කියන්න බෑ මේවා ඔක්කොම මහත්ඵලද මහානිසංසදායකද කියලා. බුදුහාමුදුරුව වදාලා සාරිපුත්තය මහත්ඵල නොවන දානක් තියෙනවා, මහත්ඵල වෙන දානක් තියෙනවා. දැන් මේ ටික කියලා දෙන්නේ ඇයි? අද ඉඳන් මහත්ඵල වෙන විදිහට දෙනවා නම් දන් දෙන්න කියලා. නේ? පළවෙනිම දාණය බුදුහාමුදුරුව දේශනා කරනවා සාරිපුත්ත මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා දන් දෙනකොට හිතනවලු අරක ලැබෙන්න නම් මේක දෙන්න ඕනේ. මේක දුන්නොත් තමයි ඒක ලැබෙන්නේ කියලා. කියන්නේ දෙන්න කලින්ම ලැබෙන එක ගැන හිතනවා. මේවා දුන්නොත් තමයි මේවා ලැබෙන්නේ. නිරෝගී සම්පත් ලැබෙන්න නම් බෙහෙත් දෙන්න ඕනේ. ඒ හින්දා ලෙඩ නැති අයට බෙහෙත් දෙනවා. අපි මෝහය දුරු කරගෙන කරන්න බෑ පින්වත්නි. දැන් නිරෝගී සම්පත් ලැබෙන්න කියලා අවුරුදු 10ක 12ක පුංචි ස්වාමීන් වහන්සේ නමකට තෙල් බෙහෙත් දුන්නොත් එහෙම ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, හැබැයි මෝඩයි නේ. ඇයි පොඩි හාමුදුරුවන්ට ඒ තෙල් බෙහෙත් ටිකෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද උන්වහන්සේලාට වාතමාරු නැහැනේ. ඒ නිසා මතක තියාගන්න සමහර අය දන් දෙනවා අරව ලබන්න නම් මේවා දෙන්න ඕනේ, මේවා දුන්නොත් තමයි ඒව ලැබෙන්නේ කියලා. එහෙම දෙනවා දාන ආනිසංස නැත්තේත් නෑ. හැබැයි මහත්ඵල නෑ. ඒ දානෙට කියනවා නමක් තන්හුත්තරිය දානේ කියලා. තණ්හාව ඉස්මතු වෙලා තියෙන. ඇයි ඒවා ලබන්නනේ මේවා දෙන්නේ? ඒවා ලැබුණා වගේ නෙවෙයි ලැබිච්ච දාට අතාරින එක. මේ ලැබිලා තියෙන ටික මෙහි අතාරින්න බැරි වෙනකොට මේ දුන්න දේවල් දෙගුණ තෙගුණ වෙලා ලැබෙනකොට පින්නතුනේ එදාට අතාරින එක ලේසි නෑ. ඒ නිසා දානයක් දෙනකොට අත්හැරීමෙන්ම දෙන්න පින්නොත්නේ. විපත ඇඟේ දාගන්න එපා. මොකද සිහිය පිහිටුවන්න බැරි අවස්ථා තියෙනවා. සිහිය පිහිටෙව්වේ නැත්තම් පින්නතුනේ සිහිය පිහිටන්නේ නැති කෙනාට කුසල් වැඩෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. තිරිසංගත සත්වයන්ට එහෙම පින්නත්නි සිහිය පිහිටුවන්න බෑ. ඇයි හේතුව? නිරන්තර දුක් පිරිලා. බත්තික කන්නේත් ඔළුව උස්ස බලනේ. ඒ සත්වයා බයෙන් සැකෙන් හැම මොහොතෙම ඒ නිසා ඒ සත්වයාට සිහිය පිහිටුවන්න බෑ. දෙක දෙවියන්ටත් සිහිය පිහිටුවන්න බැරි වෙනවාර වැඩි. ඇයි? සැපේ වැඩි. සමහරුන්ට සැපේ සතුට වැඩි වුණාම සිහිය පත නැති වෙනවනේ. ඒක අපිටත් තේරෙනවනේ. අපිට වෙලා තියෙන දේවල් එක්ක බලපුවම ටිකක් වැඩියෙන් hina වෙලා මොනවා හරි ලාභයක් ප්‍රයෝජනයක් ලැබුණම නේද? සමහර වෙලාවකදී ඔය ටෙලි නාට්‍යෙම වැඩි වුණාම සමහරලාට සිහිය පත නැති වෙන්න පුළුවන් අපිට. ඒ කාලේ හොඳ වුණාම එහෙම වෙන්න පුළුවන්. ආයෙනම් බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉතින් මැරෙනකන් ජීවත් වෙන්න ඇති කියලා සමහරලාට සිහිය පත නැති වෙලා යන්න පුළුවන්. එදාට අමතක කරන්න එපා. සල්ලි නැති කාලේ නැති යනතුරු සල්ලි ඇති කාලේ තියෙනවා. එදාට මිනිස්සුන්ට කරන දේ මතක නැහැ. තමන්ට අම්මා තාත්තා ඉන්නවද කියලා මතක නැහැ. තමන්ට දරුවෝ ඉන්නවද කියලා මතක නැහැ. ඇයි? සම්පත්තිය විපත්තියක් වෙලා. පිනට ලැබිච්ච දේවල් කර්මයක් වෙලා පින්වත්නි විපත්තියට දැන්. සමහර වෙලාවකදී පින්වත්නි හොඳට ඉන්න මිනිස්සු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුණොත් හොඳටම ඇති පින්වත්නි සිහිය පත නැති වෙන්නේ. පන්සල අමතකයි. මේක හාමුදුරුවෝ ඉස්සරහ උස්සාසනයක් නේද? ඒක අමතකයි. ඔක්කොම අමතකලා යනවා. ඒ නිසා මතක තියාගන්න සැපය වැඩි වෙනකොට සිහිය නැති වෙනවා. බහුතරයකට.
ලෝකේ හැටිනේ කෙලෙස් සහිතයන්ගේ. දෙක දුක වැඩි වුණාම සිහිය නැති වෙනවා. කවුරු හරි මැරුණාම ලෙඩක් දුකක් හැදුනම නේ ඒ වෙලාවටත් අපිට සිහිය පත නැති වෙලා යනවා පින්නත්. අන්න ඒ වගේ දෙවියන් අතරට ගියපුවාම දෙවියන් අතරදි පින්නතුනේ දිව්‍ය සැපේ වැඩි වෙනකොට සිහිය නැති වෙනවා. ඔය දෙවියන් අතර ඉපදුනා වගේ නෙවෙයි පින්නත්. දෙවියන් අතරත් ඉන්නවා කිඩ්ඩා පදූසිකා කියලා දෙවිවරු කොට්ටාසයක්. කිඩ්ඩා පදූසිකා කියන්නේ කාම ක්‍රීඩාවෙන් සතුටු වෙනවා. ඒ අය ඒ කාම ක්‍රීඩාවේ මුසපත් වෙලා ඉන්නේ. බලාගත්තු අත බලාගෙන ඉන්නවා පින්වත්නි. දිව්‍ය ඕජාවවත් අනුභව කරන්න බෑ. දන්නේම නැතුව චුත වෙනවා එතනින්. තව පිරිසක් ඉන්නවා මනෝපදූසිකා කියලා. මනෝපදූසිකා කියන්නේ එකිනෙකා දෙස දිව්‍ය ලෝකෙත් ඉතින් මෙහෙ වගේ තමයි කෙලෙස් සහිතයනේ. එහෙදි මොකද වෙන්නේ? දිව්‍ය සැපයෙන් වැඩි වුණාම එක දෙවියෙක් අනෙක් දෙවිවරු බලන් ඉන්නවා තරහින්. බලන්නකෝ ඒ නිසා මේ එතෙන්ද යන්න හැදුවා කියලා මේ ඔක්කොම ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ. මම මේ සිනහවෙන් කියන්නේ ඔබට කාම ලෝකයේ ඇතුලේ ඉඳලා තීරුමක් නැහැ. ඉතින්දිත් මේ ගැටුම එනවා. එතකොට තේරුම් ගන්න එහෙනම් යම් සැපයක් ලැබුණා වගේ නෙවෙයි සැපය ලැබෙනකොට අපි අපේ හිත හදලා නැත්තම් පින්නතුනේ ඒ සැපයම තමයි ඊළඟ විපත්තියට කරුණ හදන්නේ. දැන් අපේ අතපය හොඳට තියෙනවනේ. පෙර පිනක්. හැබැයි හිත හදාගෙන ඔය අතපය තියාගෙන හිටියේ නැත්තම් අතපය නැති මිනිස්සු නොකරන පව් අපිට කරගන්න පුළුවන්. මම හාමුදුරුවෝ නමක් ලොකු පිනක්. ඔය ඇත්තෝ කන්න හොයන්න ඕන කොච්චර දුක් විඳින්න ඕනද? මට එහෙම දුකක් නැහැ. මට තියෙන පින කොච්චරද කිව්වොත් ඔය ඇත්තෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරලා දෙන දෙයකින් මම සුවසේ යපෙනවා. ඒක මගේ පින. හැබැයි මේ පැවිද්ද තුලදී ඔබට කරගන්න බැරි අකුසල් කරන්න පුළුවන්. සංඝ භේදය කරන්න පුළුවන් ඔබට නෙවෙයි. උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට. පේනවා නේද පින්වත්නි සම්පත් විපත් වෙන හැටි. ඒ නිසා සම්පත්තිය ලැබෙනකොට අපි වඩාත් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ සම්පත්තිය තමයි ඊළඟට විපත්තිය හදන්නේ. සිහි නුවණ පවත්වා ගන්න ඕන. සමහරු එතකොට දන් දෙනවා අහවල් දෙය ලබන්න නම් මේක දෙන්න ඕන මේක දුන්නොත් තමයි ඒව ලැබෙන්නේ කියලා. ඒකට කියනවා තන්හුත්තරිය දානය කියලා. ඒක මහත්ඵල වෙන්නේ නැහැ පින්වත්නි. දානයක් තමයි ආනිසංස තියෙනවා. මහත්ඵල වෙන්නේ නැහැ. අනික තමයි දානයක් දෙනකොට පින්නතුනේ දෙන වෙලාවෙම තේරුම් ගන්න ඕන මේ දුන්න දේත් අනිත්‍යයි දුන්න මමත් අනිත්‍යයි දුන්නේ ස්වාමින් වහන්සේට නම් ස්වාමින් වහන්සේත් අනිත්‍යයි ඒ දුන්න එකෙන් ලැබෙන පිනත් අනිත්‍යයි පින අනිත්‍යයි නම් පිනෙන් මතු උපදින සැපයත් අනිත්‍යයි. දානයත් විදර්ශනාවට නගන්න ඕන පින්වත්නි. දානයක් විදර්ශනාවට නගන්න ඕන. ඒ විදර්ශනාවට නගන කෙනා තමයි මේ දාණය මට නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එයා දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරන්නේ. ඇයි? ඒ දිව්‍ය සම්පත්තියත් අනිත්‍යයි කියලා එයා දන්නවා. එයා මනුෂ්‍ය සම්පත් පතන්නේ. මනුෂ්‍ය සම්පත්තියත් අනිත්‍යයි කියලා දන්නවා. මේ දෙකම අනිත්‍යයි කියලා දකින කෙනා ඒ දාණය ඒ නිසා මට නිවනට හේතු වේවා කියලා අනිත්‍ය නැති ජරා මරණ නැති නිවන කෙරෙහි අරමුණු කරලා පවත්ව ගන්නවා. ඒකට පිනත් පුණ්‍ය විපාකයක් අනිත්‍යයි කියලා හොඳට මනසින් අවබෝධ කරගන්නවා. තවත් සමහරු දානයක් දෙනවා කිව්වා. ඒ දාණය තමයි චිත්තීකාර දාණය. චිත්තීකාර දාණය කියන්නේ ඒක හොඳට තේරෙනවා. සමහරුන්ගෙන් අහපුවම ඇයි ඔය ඔච්චර පින් කරන්නේ කියලා ගත්ත ගමන්ම කියන්නේ අනේ ඉතින් යන තැනකට අරන් යන්නත් තියෙන්න එපැයි. ඒ කියමනේම තියෙනවා යන එක යනවා කොහේ හරි කියලා. දැන් බුදුවරු බණ කියන්නේ අපිට යන්න නෙමෙයි තව තැනකට. යන එක නතර කරගන්න. හැබැයි අපි තරම් නැවැත්මකට සාදු කිය පැවැත්ම ගැන වද වෙන පිරිසක් වෙන නැහැ පින්වත්නි. නිවන කියන්නේ නැවැත්මනේ. නැවැත්මකට සාදු කිව්වට නැවැත්මට තමයි අපි බයම. එතකොට මේවා කොහොමද පවතින්නේ කියලා අහනවා. නැවැත්මට නම් සාදුකාරී නැවැත්ම ප්‍රධාන වෙන්න ඕන.
අපි නැවැත්මකට සාදු කී පැවැත්ම ගැන කරදර වෙනවා. මේ කොළඹ යන්න යාපනයේ බස් කෙනෙක් ගවගේ. අපේ එහෙම එකක් තියෙන්නේ මේ. මේවා සකස් වුණොත් මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලබන්න පුළුවන්. මේක අසීරු නෑ. ඒ නිසා මේ පරලොවදී අනේ යන තැනකට අරන් යන්න කියලා දන් දුන්නට කිසි තේරුමක් නෑ. ඒවෙන් ආනිසංස නැත්තේ නෑ. හැබැයි මහත්ඵලදායක නෑ. බුදුවරු සංස්කාර රැස් කරන්න නෙමෙයි දේශනා කළේ. මතක තියාගන්න. සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න ඕන. පිනත් සංස්කාරයක්. භවය හදනවා. ඊළඟ එක තමයි පින්වත්නි හිරොත්ප්ප දානේ. සමහරු දන් දෙනවා අනේ අපේ අත්තමුත්ත කාලේ ඉඳන් මේ දානේ දීගෙන ආවා අපි ඕක නතර කළොත් එහෙම මිනිස්සු මොනවනෝ කියයිද? ආයි පන්සලට ගියපුවාමයි දැන් දන් දෙන්නේ නැද්ද කියලා හාමුදුරු එහෙම අහන්නේ. ලෝකයාගේ ලැජ්ජා බයෙන් වෙන් වෙන්න කියලා අර දීගෙන එන දානයක් ඔහි දෙනවා. පින් සලකගෙනවත් කර්මයේ සලකගෙනවත් එහෙම එකක් නැහැ. ඒකෙත් ආනිසංශයක් නැත්තේ නෑ ඉතින්. මහත්ඵල නැහැ. මහත්ඵල නැහැ. ඔහෙ වපුරලා දානවා. ඉතින් කුඹුර තියෙනවට වී තියෙනවට වපුරලා දානවා. නැත්තම් මේ කුඹුර නිකම් පුරන් වෙලා යනවනේ අපරාධිනේ කියලා. එතකොට අස්වැන්නක් ලැබෙයිද? මොද්ද අස්වැන්නක් ලැබෙන්නේ නැහනේ. ඒ වගේ. ඒකත් මහත්ඵල නැහැ. ඊළඟ දේ තමයි නිර්වශේෂ දානේ. සමහරු දන් දෙනවා අනේ ඉතින් හාමුදුරුවෝ උයන්නේ පිහන්නේ නැහනේ කුඹුරු වැඩ කරන්නේ නැහනේ අපි හරි හම්බ කරන අයනේ උයන පිහන අයනේ. උයන පිහන හරි හම්බ කරන අපි ඉතින් උයන්නේ පිහන්නේ නැති හරි හම්බ කරන්නේ නැති හාමුදුරුවන්ට දන් දෙන්න එපැයි කියලා හාමුදුරුවෝ කෙරෙහි අනුකම්පාව උපද්දවගෙන දන් දෙනවා. එකක් මතක තියාගන්න. හාමුදුරුවරුන්ට ගිහි පින්නතුන් අනුකම්පා කරන්න ඕනේ නැහැ. හරි? හාමුදුරුවෝ තමයි අනුකම්පා කරන්නේ ගිහි පින්නතුන්ට. නේ? මොකද මේ ස්වාමීන් වහන්සේලා පැවිද්දට ආවේ දන් වළඳන්න නෙවෙයි. එක වේලා හරි වළඳලා උන්වහන්සේගේ මහානදම පුරා ගන්න. ඒ නිසා ස්වාමින් වහන්සේලා ගිහි පින්නතුන්ට අනුකම්පා කරනවා මිසක් ගිහි පින්නතුන්ගේ අනුකම්පාවක් හාමුදුරුවන්ට ඕන කරන්නේ එහෙම එකක් ඕනේ නැහැ. අපි ඒ තරමට කුසල් පිරිහිලා නැහැ. වමනා කරන්නේ ගිහි පින්නතුන්ගේ ගෞරව සම්ප්‍රයුක්ත භාවයයි. පූජා බුද්ධියෙන් දෙනවා මිසක් අනුකම්පාවෙන් දන් දෙන්න ඕනේ නැහැ ස්වාමින් වහන්සේලාට. යාචකයන්ට දුන්නට කමක් නැහැ අනුකම්පාවෙන්. ස්වාමින් වහන්සේලාට අනුකම්පා කරන්න ඕනේ නැහැ. ඊළඟට පින්වත්නි තවත් දානයක් තියෙනවා. තමයි දක්ඛිනේය දානය. සමහරු දන් දෙනවා අනේ පෙර බුදුවරුත් දන් දුන්නානේ. පසේ බුදුවරුත් දන් දුන්නානේ. මහ රහතන් වහන්සේලාත් දන් දුන්නානේ. ඒ වගේ උත්තමයෝ දන් දීපු හින්දා අපිත් දන් දෙන්න ඕන කියලා. නොදීම ඉන්න එකේ එහෙමත් හොඳයි. ඒ උනත් මහත්ඵල නැහැ. මහානිසංසදායක නැහැ. අනුන් දුන්න හින්දා දෙනවා කියලා. ඒක මහත්ඵල මහානිසංසදායක නැහැ. ඊළඟට පින්වත්නි දානයක් තියෙනවා. ඒ තමයි සෝමනස්ස උපවිචාර දානය. සෝමනස්ස උපවිචාර දානය කියලා කියන්නේ සමහරු කියන්නේ අනේ දන් දුන්නේ නැත්තම් මගේ හිතට හරිනේ. මට දාන්නේ දවසට දන් දෙන්න බැරි වුණාම හිතට සතුටක් නැහැ. දන් දුන්නාම හරි හිත සතුටුයි. එතකොට එයා දන් දීලා තියෙන හිතේ සතුට ඇති කරගන්න. හිතේ සතුට කියන්නේ සසර දුක් කෙලවර වීම නෙමෙයි. ඒ නිසා හිත සතුටු වෙන්න දන් දෙනවා නම් ආනිසංස නැත්තේ නෑ. නමුත් මහත්ඵල මහානිසංසදායක වෙන්නේ නෑ. දැන් ඔබ කියන්නකො මේ ක්‍රම හයෙන් එකකට නෙවෙයිද මේ ලෝකේ සාතිශය බහුතරය අහුවෙන්නේ. ඔය එකකට හරි දෙකකට හරි නෙවෙයිද? ඔය ක්‍රමවලට එක්ක පරලොවදී විඳින්න කියලා දෙනවා, එක්ක ඒවා ලබන්න මේවා දෙන්න ඕන කියලා දෙනවා, එක්ක අත්තමුත්ත දුන්න හින්දා මේක දෙනවා කියලා දෙනවා. එහෙම බලපුවාම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා අපිත් කිව්වට හුඟකට එහෙම වෙලා නැහැ. අවසානයේ කියනවා මහත්ඵල වෙන මහානිසංස වෙන දාණය මොකද්ද කියලා. ඒකට කියනවා අලංකාර පරිවාර දාණය. දන් දෙනකොට දන් දෙන්න කියනවා කොහොමද?
මේ දෙන දාණය මටත් ඒ ලබන කෙනාටත් සමත විදර්ශනා භාවනාවට පිරිකරක් වේවා උපකාරයක් වේවා කියලා දන් දෙන්න කියනවා. එහෙනම් ඒ දන් දෙන කෙනා සමත විදර්ශනා වශයෙන් භාවනාවකුත් ආරම්භ කළ යුතුමයි. අරමුණක් තියෙන්න ඕන මේ දෙන දාණය සසර පැවැත්මට නෙවෙයි නිවන පිණිසමයි කියලා. යම් දවසකදී සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් හරි වඩනවා නම් මට ඒකට උපකාර වේවා කියලා පින්වත්නි දන් දෙන්න කියනවා. ඇතැම් විටකදී ඒ සිතිවිල්ල තමයි දන් දෙද්දී ඇති වෙලාම නැත්තේ. දැන් හිතන්නකෝ බලන්න. ඒ නිසා දන් දෙන්න පුළුවන්. හිත හදන එක තමයි අමාරු. එතකොට හැම වෙලාවකදීම අපේ අරමුණ තියෙන්න ඕන මේ දෙන දාණය නිවන පිණිසයි. යම් දවසකදී මේ ගැළවිල්ල සාදුකාරය ප්‍රත්‍යක්ෂයක් කරගන්න නම් ඒකට උපකාර පිණිසයි පින්වත්නි මේ දාණය දෙන්නේ කියන එක හැම වෙලාවකදීම සිහියට නගා ගන්න ඕන. මනසින් පින්වත්නි මේ මතු කරගන්න ඕනේ. එහෙම නොවුනොත් වපුරලක් තියෙනවා, නිදිවරලක් තියෙනවා, තෙමිලක් තියෙනවා, අවුවට වේලිලක් තියෙනවා. හැබැයි නෙලන්න බලනකොට අස්වැන්නේ නැහැ. නෙලන්න බලනකොට අස්වැන්නේ නැහැ. මේ වගේ දන් දුන්නොත් ඉහත දාන 6ම මේ කාම ලෝකෙට එනවා පහු. හැබැයි අවසාන අරමුණෙන් දන් දුන්නොත් අන්න ඒ ශ්‍රාවකයා මරණින් මත්තේ පින්නතුනේ නැවත මේ කාම ලෝකෙට ඉන්නේ නැහැ. අනාගාමී වෙලා බඹලොව උපදිනවා පින්නත්නි. කාම භවයේ ඉක්මවනවා. ඇයි? කාම අරමුණකින් නෙවෙයි දන් දීලා තියෙන්නේ. පැහැදිලි නේද? කාම අරමුණකින් නෙවෙයි. නුවර ඉඳන් කොළඹ යන බස් එකක කෑගල්ලෙන් බහිනවා කියලා නැග්ගොත් ඔහු බහිනවා. හැබැයි බස් එක කොළඹම යනවා. ඒ වගේ නිවන කෙරෙහිම පිහිටුවන්න පුළුවන් ප්‍රතිපත්තියක මම චාතුරු මහරජකෙන් බහිනවා කියලා හිතන අයට එහෙම බහින්නත් පුළුවන්. මේ දුන්න දාණය තාවතින්සේ සැප විඳින්නයි කියලා හිතාගත්තොත් එතනෙමුත් ඒ අය ඒකාන්තයෙන් බහිනවා. ඇයි? හිත එතනෙන් බහින්න හදාගෙන ඉන්නේ. හැබැයි එකක් දන් දුන්නත් මට දෙව්ලොව සැප ලැබේවා කියලා දෙව්ලොව පැතුවත් ඒක ඉෂ්ට වෙනවා නම් ඉෂ්ට වෙන්නේ සීලවන්තයට විතරයි කියනවා. එහෙනම් සීල් ටික නැත්තම් ඒකත් නැහැ. දැන් තේරෙනව නේද පින්වත්නි මොනවද මෙච්චර කල් කරලා තියෙන්නේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා සිහිනුවන උපද්දව ගන්න කරන පින්කම් වල සැප විපාක ලැබෙනකොට සිහිය නැති වෙලා නැති අකුසල් පටන් ගන්න පුළුවන්. පෙර කරපු පින්වල ප්‍රතිඵල අද ලැබුණාම අදත් අපිට එහෙම වෙලා තියෙන්නත් පුළුවන් මේ වෙනකොට. හැබැයි දැන් සිහිනුවන උපද්දවගෙන තමන්ව ගලවා ගැනීම වහවහ ආරම්භ කරගන්න ඕන පින්වත්නි. එහෙම නොවුනොත් මේ බුද්ධ ශාසනය අපිට අතෑරෙනවා. බුද්ධ ශාසනයක අනාථය වෙලා මැරෙනවා. බුද්ධ ශාසනයක අනාථයෙක් නොවි රැකවරණයක් ලබන්න සියල්ලෝ අප්‍රමාදී වෙත්වා හැමට ශ්‍රද්ධාදී ගුණධර්ම සුවසේම වැඩි දියුණු වේවා. උතුම් නිවන් සම්පත් පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ ධර්ම දානමය පින්කමේ පුණ්‍යවන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ අඟුලාන දුම්රියපොළ පාරේ දෙවන පටුමගේ පදිංචි පින්වත් ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහත්මාණන් අමීෂා කාවින්දි මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් අරමුණු අතරට එක්වෙන්නේ දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශවයේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණි සියලු දෙනාටම නිරෝගී සුවයත් උතුම් ධර්මාවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි රැස් කරගත් උදාර කුසල්
නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් සද්ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවෙහි අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.